අපි දෙවන පරිච්ඡේදයෙන් දුවේ පුතේ දැන් බලමු CNC යන්ත්‍ර කිහිපයක ක්‍රියාකාරීත්වය සහ ඒවා අභ්‍යන්තරයේ සිදු කරන කාර්යභාරය. අතීතයේදී මිනිස් ශ්‍රමය මගින් ක්‍රියා කරන යන්ත්‍ර පාලන කිරීම සඳහා යන්ත්‍රය ඉදිරිපිට ක්‍රියාකාරක රැඳී සිටීමට සිදුවේ. දැන් ඔබ දන්නවා කාර්මික විප්ලවය සමයෙන් ආරම්භ වෙලා දැන් ටික තාක්ෂණය දියුණු වෙනකොට අනිවාර්යෙන් මේ යන්ත්‍රය ළඟ කිසියම් පුද්ගලෙක් ඉන්න ඕනේ. අපි ගමු පත්තර කන්තෝරුව. මේ පත්තරේ දාන්න ඕනේ, print වෙන්න ඕනේ, කොලේ ගන්න ඕනේ. ඒ කොලේ අරන් වේලන්න ඕනේ, වේලා නැවත තියන්න ඕනේ, අසුරන්න ඕනේ. මේ යන්ත්‍රයත් එක්ක මිනිස් ක්‍රියාකාරකමක් කරන්න අවශ්‍ය වෙනවා. නමුත් මේ CNC තාක්ෂණයේදී එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මොකද්ද මේ සම්පූර්ණ කාර්යභාරයම මේ යන්ත්‍රයෙන් සිදු වෙනවා. දැන් CNC යන්ත්‍රයෙන් මේක විදීම, කෙටීම, ඇඹරීම, print කිරීම සියල්ල වෙලා ඒ යන්ත්‍රයේ තවත් සම්බන්ධිත උපකරණ මාදිරි ගණනාවකින් රොබෝ තාක්ෂණයක්මයට එකතු වෙලා මේ මිනිස් ක්‍රියාකාරකමකින් තොර සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය තත්වයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එහිදී කියනවා එහෙත් පරිගණක ආශ්‍රිත CNC ක්‍රියා කෙරවීමේදී එවැනි අවශ්‍යතාවයක් මතු නොවේ. නමුත් මෙවැනි මේ ක්‍රියාකාරකම් වලදී මේ අවශ්‍යතාවයක් මතු වෙනවද? එවැනි අවශ්‍යතාවයක් මතු වෙන්නේ නැහැ. එහිදී සියලුම මෙහෙයුම් හා පාලන කටයුතු සිදුවන්නේ පරිගණකයක් ආධාරයෙන් වන අතර ඒ සෑම කාර්යයක මෙහෙයුම ලබන්නේ පරිගණක ගත කරන ලද ක්‍රමලේඛයක් ආධාරයෙනි. ක්‍රමලේඛයක ප්‍රෝග්‍රෑම් එකක්. මේක රන් වෙන්නේ ප්‍රෝග්‍රෑම් එකක්. ඒ රන් වෙන ප්‍රෝග්‍රෑම් එකක් ආධාරයෙන් තමයි මේ සියලු යන්ත්‍ර ලෝකයේ පුරා දෙන මේ CNC යන්ත්‍ර ක්‍රියාත්මක වන්නේ. වඩා පහසුයි. අපි කලින් පරිච්ඡේදයේදී කතා කරා මේ යන්ත්‍රවල තියෙන වාසිදායක තත්වයන් අවාසිදායක තත්වයන්. නමුත් අවාසිදායක තත්වයන්ට වඩා වැඩිපුරම තියෙන දුවේ පුතේ වාසිදායක තත්ව වීම තමයි විශේෂ ලක්ෂණයක් වන්නේ. ඒ අනුව නිෂ්පාදන කාර්යයේ කාර්යක්ෂමතාවය කැපී පෙනෙන ලෙස ඉහළ නංවා ගැනීමට හැකියාව තිබෙනවා. මෙහිදී ලැබෙන විශේෂ ලක්ෂණය තමයි නිෂ්පාදන කාර්යයේ කාර්යක්ෂමතාවය කැපී පෙනෙන ලෙස ඉහළ නංවා ගැනීමේ හැකියාව තිබෙනවා. කාර්යක්ෂමයි. තාම කාර්යක්ෂම ලෙස මෙය ඉහළ නංවා ගැනීමේ හැකියාව තිබෙනවා. එහිදී අතින් ක්‍රියා කරන සම්ප්‍රදායික යන්ත්‍ර වලට සාපේක්ෂව වැඩි ඵලදායීතාවයක් අත්කර ගැනීමට හැකි වී තිබේ. පහත දක්වා තිබෙන්නේ පරිගණක ආශ්‍රිත ක්‍රියාකාරීත්වය සහිත යන්ත්‍ර කිහිපයක් පිළිබඳ විස්තර වේ. දැන් ඔන්න අපි බලමු. අප අවට භාවිතයේ පවතින කර්මාන්තශාලා තුළ පවතින එවැනි යන්ත්‍ර කිහිපයක් පිළිබඳව. ලේයත් යන්ත්‍රය. අපි කලින් කොටස්වලදී අධ්‍යයනය කළ හමාරයි මේ ලේයත් යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය ලේත් මැෂින් එක. මේ ලේත් මැෂින් එක තුලට වැඩ කොටස අපි සිර කරනවා. සිර කරලා මේකට ලබා දුනවා භ්‍රමණ ශක්තියක්. භ්‍රමණ ශක්තියක් ලබා දීලා මේ වැඩ කොටස කැරකෙන අතරදී අප අදාළ ටූල් එක ආයුධය ලං කරනවා. ලං කරන විට මෙයා ගෙවීම, ආනතව ගෙවීම, ඒ වගේ මේ දිශාවෙන් සිදුරු කර ගැනීම වැනි කාර්යභාරයන් විශාල සංඛ්‍යාවක් කරන්න පුළුවන්. අප එය කරන්නේ මිනිස් ශ්‍රමයෙන්. ඔබට ලැබෙන ප්‍රායෝගික පරීක්ෂණයේදී දුවේ පුතේ සිදුවන්නේ කුමක්ද? මේනේ කුඩා මිනි ලේත් එකක්. කුඩා ප්‍රමාණයේ ලේයත් යන්ත්‍රයකට නයිලෝන් රොඩ් එකක් ස්ථානගත කරලා විවිධාකාර ටූල් භාවිතා කරමින් ඒ කොටස් ගෙවා දැමීම, රැහීම ආදී ක්‍රියාකාරකමක්. නමුත් CNC යන්ත්‍රය තුල වන්නේ ඒ වැඩ කොටස මෙහි රඳවා අර පාලන පද්ධතියකින්, ක්‍රමලේඛ පද්ධතියකින් ප්‍රෝග්‍රෑම් කරාම අදාළ ටූල් මිනිස් ශ්‍රමයකින්, මිනිස් ආයාසකින් තොරව ගමන් කරවා අදාළ ස්ථානයේ ගමන් කරවා අදාළ වැඩ කොටස ලියවීමයි. තොර මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙනවද? මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙන්නේ ඔටෝමැටිකලි රොබෝ ආර්ම් වලින් නැවත වැඩ කොටස හිර කරනවා. ඒක මේ CNC පද්ධතියක් මගින් ලියවෙනවා. ආය රොබෝ ආර්ම් එක මගින් ඒක ඉවත් කළා නව වැඩ කොටස තියෙනවා. එතකොට මේ යන්ත්‍රානුසාරයෙන් මිනිස් ශ්‍රමයක් භාවිතා කරන්නේ නැතුව මේ සම්පූර්ණයෙන්ම කුඩා කාලෙදී විශාල වැඩ කොටස් ගණනාවක් කරගන්න හැකියාව ලැබෙනවා. මෙන්න මේ තරමටම ලෝකයේ තාක්ෂණය සංවර්ධනය වෙලා අවසන්. මේ ප්‍රමාණයට ලෝකයේ තාක්ෂණය
සංවර්ධලා අවසන්. එහිදී කියනවා මෙහි ක්‍රියාකාරීත්වය සිදුවන්නේ ප්‍රධාන වශයෙන්ම අක්ෂ දෙකක් මත පදනම්ව එහි x අක්ෂය කැපුම් මෙවලම කටින් ටූල් හරස් චලිතය ක්‍රොස් මෝෂන් පාලනය කරනු ලබයි. ඒ අනුව එහි ඍණ අක්ෂය මගින් මෙවලම තරකුවේ මධ්‍ය රේඛාව දෙස සංචලනය කරනු ලබන අතර ධන x මගින් සිදු කරන්නේ මෙවලම තරකුවෙන් ඉවතට චලනය කිරීමයි. දෙසට චලනය කරනවා ඉවතට චලනය කරනවා දෙසට චලනය කරනවා ඉවතට චලනය කරමින් මෙන්න මේ කාර්ය සිදු කරනවා. එහිදී බලන්න එමෙන්ම z අක්ෂය මගින් සිදු කරනු ලබන කාර්ය කොටස ඉහකඩ හෙඩ්ස්ටොක් එක වෙත හෝ ඉන් ඉවතට චලනය කිරීම සිදු කරයි. මේ තුලින් ඉවතට ඇතුළට ඉවතට මේ දෙසට ගමන් කරනවා අර ටූල් එක මගින් ගමන් කරලා අදාළ වැඩ කොටස ලියවීම සිදු කරනවා. පහත දැක්වෙන්නේ එම ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන රූප සටහනකි. අනේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන රූප රාමුවක් දල රූප රාමුවක් ඔබට මේ රූපේ විස්තර වෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති මේ අපි මැනුවල් ක්‍රියාත්මක කරන ලේත් මැෂින් එක CNC ස්වයංක්‍රීයව එහෙම නැත්නම් කම්පියුටර් නියුමැටික් කන්ට්‍රෝල් එක මගින් කොහොමද ක්‍රියාත්මක වන්නේ කියන කාරණාව. දැන් එවැනි CNC තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ලේත් මැෂින් එකක් සඳහා උදාහරණයක් මේ ඔබේ රූපයේ දිස්වෙනවා. මෙන්න බලන්න පරිගණක පද්ධතිය. මේ පරිගණක පද්ධතිය මගින් මේ වස්තු කොටස් දෙක මේ අතරට මේ දෙක අතරට වස්තු කොටස රඳවනවා. රැඳෙවුවාම ඒක ඊටාම සියුම් ආකාරයෙන් ලියවීම ලේත් වීම සිදු වෙන ආකාරයක් තමයි මේ රූප රාමයෙන් ඔබට පෙන්වන්නේ. ඒ සමග අපි ඉදිරියට ගමන් කරමු. මෙහෙලුම් යන්ත්‍රය මිලින් මැෂින්. මොකද්ද මේ මෙහෙලුම් යන්ත්‍රය? එහෙම නැත්නම් මිලින් මැෂින් එක කියලා කියන්නේ. මේ මිලින් මැෂින් පිළිබඳව අපි සාකච්ඡා කරා කලින් කොටස්වලදී. වැඩ කොටස් කැපීම, විදීම, සෑරීම, තව් පදම් කිරීම මෙන්න මේ වගේ කාරණා සඳහා භාවිතා කරන යන්ත්‍රයකට අපි කියනවා මිලින් මැෂින් එක කියලා. මේතන මිලින් මැෂින් එකක්. මේ ඉද්ද මගින් වැඩ කොටස් හැරීම, සිදුරු කිරීම එන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් මේ මිලින් මැෂින් එකෙන්. මිලින් මැෂින් උත් වර්තමානයේ මොනවා බවට පත් වෙලා එනවද? CNC බවට පත් වෙනවා. මේ කොටස තුල වැඩ කොටස රඳවනවා. වැඩ කොටස රැඳෙව්වාට පස්සේ මේ ඉද්ද විදුම් කටුව ගෙවා දැමීමේ කටු XYZ අක්ෂ ඔස්සේ චලනය වෙලා මේවා විදීම, සෑරීම, සිදුරු පදම් කිරීම ආදී කාර්යයන් ස්වයංක්‍රීයව සිදු වෙනවා. මෙන්න මෙවැනි එකකට අපි කියනවා මිලින් මැෂින් මෙහෙලුම් යන්ත්‍රයක් කියලා. අපි බලමු මේ ආකාරයට. ඔබට දුවේ පුතේ විභාග ප්‍රශ්න පහක විභාග ප්‍රශ්න දෙස අවධානය යොමු කරන්නේ සමහර විට වැඩ කොටසක රූපයක් දෙනවා. වැඩ කොටසක රූපයක් දීලා මේ වැඩ කොටස සිදු කරගන්න, මේ හැරීම කැපීම සිදු කරගන්න වඩා උචිත යන්ත්‍රය වන්නේ, වඩා වැදගත් යන්ත්‍රය වන්නේ පහත දැක්වන උපකරණ වලින් කුමක්ද මොනවාද කියන කාරණා විභාගදී ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. එවැනි අවස්ථාවක මේ පිළිබඳ අවබෝධය ලබා ගන්න සිටීම ඉතාම වැදගත් වෙනවා. මෙහෙලුම් යන්ත්‍රය යනු නිෂ්පාදන ශේෂ්ත්‍රයේ භාවිතා කෙරෙන බහුකාර්ය යන්ත්‍රයක් ලෙස හඳුන්වන්න පුළුවන්. බහුකාර්යයි. මොකද්ද මේ? මෙහෙලීම, මෙලින්, සමෝච්චකරණය, දැතිරෝධ කැපීම, ජිය කටින්, විදීම, සෑරීම හා තව් පදම් කිරීම යන්ත්‍රය මගින් සිදු කරන කාර්යයන් කිහිපයකි. දැති කැපීම, ජියර් කට් කරනවා, ඩ්‍රිල් විදිනවා, හාරනවා, සිදුරු කරපු තව්වක් පදම් කරනවා. මෙන්න මෙවැනි කාර්යයක් සිදු කරන උපාංගයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මෙන්න මේ කතා කරන මෙහෙලුම් යන්ත්‍රය මිලින් මැෂින් එක. බලන්න දුවේ පුතේ ලේත් මැෂින් එකේ ක්‍රියාකාරීත්වයට සාපේක්ෂව වෙනස් ක්‍රියාවක් නේද මේ තුල තිබෙන්නේ. ලේත් මැෂින් එකේ තිරස් චලිතයක් මේ අතර චලිත වෙනවා. මෙහෙලුම් යන්ත්‍රය මේ අතර චලිත වෙනවා. මේ අනුව මෙහෙලුම් යන්ත්‍රයේ අක්ෂ 3ක් මත පදනම්ව සැලසුම් කර තිබේ. අර විදිහටම අපි CNC මැෂින් එක ගතා කරාම XYZ අක්ෂ ඔස්සේ මේ සැලසුම් කර තිබෙනවා. මේ තිබෙන්නේ XYZ ඔස්සේ. මේ ටූල් එක XYZ අක්ෂ ඔස්සේ චලනය වෙලා අදාළ වැඩ කොටස මෙන්න මේ බංකුව මත තිබෙන අදාළ වැඩ කොටස මෙහෙලීම, මලින් ක්‍රියාවලිය සඳහා
අපට භාවිතා කරන්න පුළුවන්. මෙහිදී එක්ස් අක්ෂය මගින් සිදු කරන මේෂය ටේබල් වමට හෝ දකුණට සංචලනය කිරීමයි. මේසය මත වමට දකුණට චලනය කරන්න පුළුවන්. y අක්ෂය මගින් සංචලනය කරන්න පුළුවන්. වෙතට හෝ ඉවතට z අක්ෂය මගින් කෙලින්ම තර්කුව ස්පින්ඩල් එක සිරස්ව ඉහළට පහළට චලනය කරන්න පුළුවන්. xy z අක්ෂ ඔස්සේ චලනය කිරීමක් සිදු කරලා මේ රූපය දක්වන ආකාරයට මේ වැඩ කොටස මේ අපි කතා කරන work piece එක මෙහෙලීම. work piece එක මෙහෙලීම සිදුරු විදීම, සිදුරු විදීම, සිදුරු පදම් කිරීම, දැති කැපීම, සමෝච්චකරණය මෙන්න මේ වගේ කාර්යභාරයන් විශාල ගණනාවක් මෙහෙලුම් යන්ත්‍රයෙන් අපිට ලබා ගන්න පුළුවන්. මේකත් ඇවිල්ලා බහුකාර්ය උපාංගයක් විදිහට හදා ගන්න පුළුවන්. ඒ නිසා මෙහිදීත් මේ CNC තාක්ෂණය සහ රොබෝ තාක්ෂණය එකතු කරමින් රොබෝ අත්භාවිතා කරමින් මේ වස්තු කොටස යන්ත්‍රයේ සිර කිරීම, ඉවතට ගැනීම, නව වස්තු කොටසක් work piece එකක් ඇදීම, CNC තාක්ෂණය මගින් මේ මෙහෙලීම මේවා ස්වයංක්‍රීයව දිවා රාත්‍රී මිනිස් ශ්‍රමයකින් තොරව සිදු කරන විවිධාකාර වූ යන්ත්‍රෝපකරණ ලෝකයේ පුරා දකින්න පුළුවන්. අප ශ්‍රී ලංකා වාසීන් විදියට අප තාම මේ දියුණු තාක්ෂණය බොහෝ සෙයින් භාවිතා කර නැහැ. අපට ලැබෙන විශාල උපකරණ උපාංග ගණනාවක් මේ CNC යන්ත්‍රවල ප්‍රතිඵලයයි දුවේ පුතේ. ලෝකයේ පුරා යුරෝපීය දියුණු රටවල මේ වගේ CNC යන්ත්‍ර විශාල ගණනාවකින් කර්මාන්තශාලාවන් නිපදන අප්‍රමාණ භාණ්ඩ ප්‍රමාණයක් අප පරිභෝජනය කරනවා. අප මේ සාකච්ඡා කරන අපි තාම පරක්කුයි. අපිට මේ තාක්ෂණය සාකච්ඡා කරන්න වෙන්නේ මීට වසර දශක ගණනාවකට ප්‍රථම අපි මේවා කතා කළා. මේවා අප ලංකාව තුළ බහුල වශයෙන් වැඩිදුණු කර තිබෙනවා නම් අප බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවක් නෙවෙයි මේ වෙනකොට තිබෙන්නේ. නමුත් තවාසනාවකට අපි තාමත් නොදියුණු ජාතියක් බවට පත් වෙමින් තිබෙනවා. නමුත් ඉදිරි අනාගතයේදී මේ තාක්ෂණික නිර්මාණ ක්‍රමවේද මේවා තුළ බහුල කරොත් අපිට නිෂ්පාදන ආර්ථිකයක් අප රට තුළම නිර්මාණය කරගෙන අප දේවල් පිට රටට අපනයනය කරමින් මේ විදේශ විනිමය සෙවීමේ හැකියාව තිබෙන බවත් දුවේ පුතේ තේරුම් ගන්න අවශ්‍ය. අපි සෑමදාම කතා කරන විදිහට තාක්ෂණවේදී කළමනාකරණය. මේ තාක්ෂණවේදී කළමනාකරණය තුළින් නිවැරදි යන්ත්‍ර කොටස් උපකරණ භාණ්ඩ එකලස් කර මේ වෙනත් රටවලට අපිට පටවා විදේශ විනිමය ඩොලර් විශාල ප්‍රමාණයෙන් ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් දුවේ පුතේ තේරුම් ගන්න. ඊළඟට laser කැපුම් යන්ත්‍රය CNC laser cutting machines. දැන් මේ laser cutting එකක්. දැන් සමහර අවස්ථාවලදී ඔබ දන්නවද දුවේ පුතේ අපි ඔටෝමොබයිල් පාඩම මේ වෙද්දී හදාරා අවසන්. ඔටෝමොබයිල් පාඩමේදී අපි කියනවා මේ බෝරය, මේ සිලින්ඩර් කුහරය, මේ සිලින්ඩර් කුහරය මේ බෝරින් මැෂින් විදුම් යන්ත්‍ර මගින් හරන්නත් පුළුවන්. ඒ වගේම ලේසර් කිරණ භාවිතා කරමිනුත් මේවා අපිට හැරීම සිදු කරන්න පුළුවන්. දැන් ටූල් එකක් භාවිතා කරමින් හරන්නත් පුළුවන්. බෝරින් ටූල් භාවිතා කරමින් හරන්න පුළුවන්. ලේසර් කිරණ භාවිතා කරමිනුත් බොහෝ වෙලාවට කපන්න හරා ගැනීම වැනි කටයුතු කරන්න පුළුවන්. නිසා දියුණු තාක්ෂණය ක්‍රමවේද වර්තමානයේ භාවිතා කරන මෙහිදී තාම පෙරිසිදු, ඊටාම මට සිරිටු පෘෂ්ඨ සහිතව කැපීම් කාර්ය සඳහා මේ වගේ CNC laser cutting machines ලෝකීය පුරා භාවිතා කරන බවත් දුවේ පුතේ මතක තියාගන්න. ඒ වගේම තවත් යන්ත්‍ර කිහිපයක් කෙරේ අවධානය යොමු කිරීමේදී විද්‍යුත් විසර්ජන ක්‍රම මගින් CNC electro discharge machine එක රූප රාමුවක් තමයි මේ ඔබට පෙන්눔 කරන්නේ. දැන් අපි දන්නවා වස්තු කොටස් මේ මැෂින් භාවිතා කරමින් හැඩ ගන්නවා ගන්න භාවිතා කරන ටූල් එකක්. ඒ වගේ ආයුධයක්. ඒ වගේම භාවිතා කරන ලේසර් කිරණ. ඒ වගේම භාවිතා කරන විද්‍යුත් විසර්ජන ක්‍රමය. මේ ක්‍රම තුන තමයි තියෙන්නේ. ටූල් එකක් භාවිතා කරන්න පුළුවන්, ටූල් එකක් භාවිතා කරලා ඩ්‍රිල් බිට් එකක් වගේ දෙයක් භාවිතා කරලා හාරන්න කපා ගන්න පුළුවන්. දෙවන ක්‍රමය ලේසර් කිරණ භාවිතා කරන්න පුළුවන්. තුන්වන ක්‍රමය තමයි විද්‍යුත් විසර්ජනය. විදුලි ධාරාවක් හේතුවෙන් මෙය හැරීමකට ලක් කිරීම විසර්ජන ක්‍රම ඔස්සේ. මේක ඊටාම ඇඩ්වාන්ස් ක්‍රමවේදයක්. මේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාකාරීත්වය ඔබට පැහැදිලි කරන්නේ. නමුත් මතක තියාගන්න විද්‍යුත් විසර්ජනය විද්‍යුත් ධාරාවකින් අදාළ යන්ත්‍ර කොටස් ගෙවා දැමීම, සිදුරු කිරීම, මේවා පදම් කිරීම මෙවැනි කාර්ය විශාල ගණනාවක් කරන්න පුළුවන්. මේවා දියුණු තාක්ෂණ ක්‍රමයේද බව මතක තබා ගන්න. දැන් බොහෝ අවස්ථාවලදී ටූල් භාවිතා කරන්නේ නැහැ. මේ ටූල් ගෙවෙනවා, මේ ටූල් රත් වෙනවා. ඒ වගේ මේ කට් එකේදී විශාල කාලයක් යනවා. ඒ නිසා මේ ස්වයංක්‍රීයකරණය කරන්න, ඔටෝමෝටිව් කරන්න අපහසුයි.
මෙන්න මේ වගේ කාරණා නිසා විවිධ විසර්ජන ක්‍රම, ලේසර් ක්‍රම මගින් මේ වස්තු කොටස් ගෙවා දැමීම, සිදුරු කිරීම, මෙහෙලීම වැනි කාර්යයන් වර්තමානයේදී සිදුවන බවක් දුවේ පුතේ තේරුම් ගන්න. එතකොට මේ අපි ඉගෙන ගන්න තාක්ෂණය කොතරම් පරණද? කොච්චර දුරට පැරණි ක්‍රමවේද අපි ඉගෙන ගන්නේ. නමුත් අපි වර්තමාන දියුණු ලෝකයට අවතීර්ණ වෙන්න අප මේ කුඩා ක්‍රමයේ සිට ආරම්භ කළ යුතුයි. මේ කුඩා ක්‍රමයේ සිට මේ වගේ තාම දියුණු තාක්ෂණික මෙවලම් මේ ලෝකය පුරා දුවේ පුතේ ක්‍රියාත්මකයි. මේ ලෝකයටයි ඔබට ආරාධනා කරන්නේ. මේ ලෝකයට ඔබ පිවිසෙන්න, මේවා අධ්‍යයනය කරන්න, මේ හා සාක්ෂි දැනුම ඉංජිනේරුවන් බිහි වේවා. මේ තුලින් තව අවුරුදු ගණනාවක් ඇතුළත මේ අපි ලබා දෙන අත්දැකීම්, මේ ලබා දෙන දැනුමත් එක්ක ඔබ තේරුම් ගන්නවා අප අවට ලෝකයේ පරිසරයේ තත්ත්වය මෙයයි. අපි ඊටාම දියුණු රටක් ඇමරිකාව, එංගලන්තය, ජපාන, ජර්මනිය මේ වගේ රටවල මේවා ඊටාම බහුලයි. කර්මාන්තශාලා තුල මේවා තමයි ක්‍රියාත්මක වන්නේ. මේවට අවශ්‍ය ඉංජිනේරුවන්, මේවට අවශ්‍යයි පරිගණක ශිල්පීන්, ක්‍රමලේඛන සකස් කරන පරිගණක ඉංජිනේරුවරයන්, තාක්ෂණවේදීන් ඔබට ආරාධනා අධ්‍යයනය කරන්න, ඉගෙන ගන්න, පාත් එක තෝරා ගන්න. ඒ තෝරාගෙන ඒ සඳහා අධ්‍යයන කටයුතු කළා working experience හදාගෙන මේ පිවිසෙන්න මේ වැඩ ලෝකයට, තාක්ෂණික වැඩ ලෝකයට. ඒ වගේම CNC නැවීමේ යන්ත්‍ර ඔබ දන්නවා සමහර කොටස් අපිට යන්ත්‍ර නවන්න තියෙනවා. තහඩු, කම්බි, දඬු, බොක්ස් බාර්, HIN, LIN. මේවා නවන්න පුළුවන් අපිට මැනුවලි මිනිස් ශ්‍රමය භාවිතා කරමින්. නමුත් මිනිස් ශ්‍රමය භාවිතා කරගෙන නැවීම ඊටාම අපහසු, කාල වේලාව ගත වෙන අසීරු කාරණාවක් වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී මේ ස්ථානයට මේ යන්ත්‍ර කොටස අතරට දානවා, යොමු කරනවා අදාළ යකඩ කොටස, ඇලුමිනියම් කොටස, වාණේ කොටස දාලා CNC යන්ත්‍රය මගින් මේ ප්‍රෝග්‍රෑම් එක ලබා දුන්නාම අවශ්‍ය හැඩයට නිවැරදි ආකාරයෙන් නැවීම ක්‍රමවත්ව සිදු වෙනවා. එනිසා මේ ලෝකයේ පුරා කර්මාන්තශාලාවල මේ යන්ත්‍ර කොටස් නවා ගන්න, යන්ත්‍ර කොටස් වලට අවශ්‍ය ලෝහ කොටස් නවා ගන්න විශේෂයෙන්ම භාවිතා කරනවා CNC නැවීමේ යන්ත්‍රය. එහෙම නැත්නම් CNC bending machines භාවිතා කරන තිබෙන බව දුවේ පුතේ තේරුම් ගන්න. ඒ වගේම අපි තවත් ඉදිරියට ගමන් කිරීමේදී නිමැදුම් යන්ත්‍ර, grinding machine අපිට සමහර කොටස් ගෙවා දැමීම, නිමැදීම, රැහීම මේ සඳහා අපි භාවිතා කරන ඔබට මතක ඇති කෝණික නිමැදුම් යන්ත්‍රය. අපේ නිවසේදී කෝණික නිමැදුම් යන්ත්‍රයේ තල භාවිතා කරමින් මේ ලෝහ කොටස්, ලී කොටස් නිමැදීම සිදු කරනවා. ඒ වගේම විශාල යන්ත්‍රාගාර තුල, විශාල කර්මාන්තශාලා තුල විශාල ලෝහ දඬු මේ වගේ නිමැදීමේ කාර්යයන් විශාල වශයෙන් සිදු කරන්න වෙනවා. ඒ නිසා මේ සඳහා CNC තාක්ෂණය ලෝකීය පුරා බහුල වශයෙන් භාවිතා කරමින් යන්ත්‍ර කොටස් වල මේ යකඩ කොටස්, ලෝහ කොටස් නිමැදීම සඳහා CNC තාක්ෂණය භාවිතා කරනවා. ඒ වගේම සිදුරු කරන යන්ත්‍ර, පංචින් මේ වගේ ලෝහ කොටස් සිදුරු කරන්න, පංච් කරන්න අවශ්‍ය වෙනවා. අපි ගමු ලෝහ වාහනයක දොරක්. වාහනයක දොර ගත්තාම මේ දොර පියන විවිධාකාර සිදුරු අවශ්‍ය වෙනවා. යතුර, හැන්ඩල් එක, වයර් හනසු, මිරර් එක, මිරර් ස්විච් එක මේ වගේ තැන්වලට මේ ලෝහ කොටස සිදුරු කරන්න වෙනවා. ඒ සිදුරු කිරීම අපිට මිනිස් ශ්‍රමය භාවිතා කරමින් කරන්න පුළුවන්. නමුත් එකවර විශාල කර්මාන්තශාලාවක් තුළ වාහන දසදහස් ගණනක් නිර්මාණ කර්මාන්තශාලාවක් තුළ මේ රොබෝ අත්වලින් මේ CNC සිදු කරන යන්ත්‍රය තුළට යොමු කරනවා. ඒ CNC ක්‍රමවේද මේ පාලන පද්ධතිය මගින් ඊටාම වේගෙන් නික්මට නිවැරදිව අදාළ තැන්වල සිදුරු කිරීම සිදු කරලා අදාළ දොර පියන මේ කර්මාන්තශාලාවෙන් එළියට ඉවත් වන අවස්ථාවක් පිළිබඳ සිහියේ තබා ගන්න. මෙන්න මෙවැනි CNC මැෂින් මගින් කාර්ය කොච්චර ඉක්මන් වෙනවද, වේගවත් වෙනවද? ඒ නිසා විවිධාකාර කොටස් ගණනාවක් මේ CNC යන්ත්‍ර තුලින් එළියට එනවා. අවසානයේදී ශිල්පීන් විසින් මේවා එකලස් කරමින් වාහනයක් පැය කිහිපයක් ඇතුළතදී එළියට නිකුත් කිරීම, වාහන අංගණයෙන් ඉවතට නිකුත් කිරීමේ හැකියාව ලැබී තිබෙන බවත් දරුවෝ තේරුම් ගන්න. ක්‍රම ලේඛන ක්‍රම, ප්‍රෝග්‍රෑමින් සිස්ටම්. ඔන්න අපි තවදුරටත් මේ ප්‍රෝග්‍රෑමින් එහෙම නැත්නම් ක්‍රම ලේඛන කරන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවකට භාජනය කරමු. වෘද්ධි ක්‍රමය, ස්ථීර ක්‍රමය යනුවෙන් ක්‍රම ලේඛ
වර්ග දෙකක් CNC යාන්ත්‍රණය තුළ භාවිතා වෙනවා. මේ ප්‍රෝග්‍රෑම් කරන ක්‍රම දෙකක්. වෘද්ධි ක්‍රමය, ස්ථීර ක්‍රමය. මොනවද මේ ක්‍රම දෙක? වර්තමානයේ තිබෙන බොහෝ යන්ත්‍රමයවලම් මෙම ක්‍රම මගින් මෙහෙයවීමේ කාර්ය හැකියාව ලැබී තිබෙනවා. වෘද්ධි ක්‍රමය සහ ස්ථීර ක්‍රමය. මොකද්ද මේ කියන්නේ? අපි යමු වෘද්ධි ක්‍රමයට. මෙහිදී පිහිටුම් ස්ථාන දෙනු ලබන්නේ කලින් පිහිටුම් ස්ථානයට ආසන්නම පිහිටුම් ස්ථානය වෙතය. ඒ අනුව විධාන කේත ක්‍රමය මගින් යන්ත්‍ර මේසය තරකුව හා කෙරිල්ල සංචලනය විය යුතු පිහිටුම් ස්ථාන පැහැදිලි කරනු ලබයි. පහත් දැක්වෙන්නේ තිරස් මෙහෙලුම් යන්ත්‍රයකම පිහිටුම් ස්ථාන සැලසුම් කර ඇති ආකාරයයි. දැන් මේ කියන ක්‍රියාදාමය බලන්න. දැන් මේ මෙතන 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 ගමන් කරන මේ පිහිටුම මෙතන ඉඳලා මෙහාට යන්න තිරසට. තවත් 0.750ක් 0.750ක් 0.25ක් මේ පිහිටුම් දුර දෙනවා. තිරස් අක්ෂය ඔස්සේ එකින් එකට දෙනවා. දැන් මෙහිදී කියන්නේ මේ ආසන පිහිටුම් ස්ථානයේ වෙතය. දෙන්නේ ඊළඟ තර්කය දෙන්නේ කොහාටද? ළඟම තැනට යන්න. අදාළ තැනට යන වෘද්ධි ක්‍රමයෙන්. එකින් එකට පිළිවෙලින් පිළිවෙලට ළඟින් ළඟ ඩිස්ටන්ස් එකක් දෙනවා. XY අක්ෂ ඔස්සේ වෘද්ධි ක්‍රමය. ඊළඟ ක්‍රමය X විධානය මගින් කැපුම් මෙවලම අවසන් ස්ථානයේ සිට දකුණු දෙසට ඇති ඊළඟ පිහිටුම වෙත ගමන් කරවයි. දකුණු පැත්තේ තියෙන. විධානය මගින් කැපුම් මෙවලම ස්ථානයේ සිට වම් දෙසට ඇති ස්ථානයට ගමන් කරයි. ධන දුන්නොත් ස්ථානෙට ධන පැත්තට යනවා. ඍණ දුන්නොත් ඍණ පැත්තට යනවා. දැන් අපි කියමු මේ පොසිෂන් එක තියෙනවා කියන මේ පොසිෂන් එක යන්න පුළුවන් මෙහාට 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 උඩ යට. ධන එකක් දුන්නොත් ඒ පැත්තට ගමන් කරනවා. ධන x දීලා ගමන් කරන දුර ප්‍රමාණයක් දෙනවා ඒ විධානයෙන්. මේ ප්‍රෝග්‍රෑම් එක සකස් කරන විදිය. ජීකේත ක්‍රමයේ භාවිත කරමින් ප්‍රෝග්‍රෑම් එක සකස් කරනවා. ළඟින් ළඟට යන්න දෙන්නේ. එකින් එකට එකිනෙකට පිළිවෙලට. y ධන මෙහිදී කැපුම් මෙවලම ටැඹ ඉවතට ගමන් කරයි. y අක්ෂය දිගේ. y අක්ෂයෙන් ඉවතට මේ විධානය මගින් කැපුම් මෙවලම ටැඹෙන් ඉවතට ගමන් කරවයි. z එකෙන් කරන්නේ මොකද්ද? මෙහිදී කැපුම් මෙවලම හෝ තරකුව කාර්ය කොටසය මතට හෝ ඉන් ඉවතට මෙහිදී කැපුම් මෙවල තරකුව කාර්ය කොටස පහළට හෝ ඉන් ඉවතට පහළට ඉහළට ධනරින ඔය විදිහට පැති 6ක් ඔස්සේ 1යි 2යි 3යි 4යි 5යි 6ක් පැති 6කට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. XY දක්ෂ 3ක් ඔස්සේ. ස්ථීර ක්‍රමය absolute program මේ ප්‍රෝග්‍රෑම් එකේදී මොකද්ද බලව වෙන්නේ? මෙම ක්‍රමයේදී පිහිටුම් ස්ථාන ලබා දෙන්නේ ශුන්‍ය මූල ලක්ෂය සිටය. අන්න මූල ලක්ෂය. අපි කලින් කතා කරපු විදිහට මූල ලක්ෂය 0.0. ඒ ලක්ෂය 2 3 අපි මෙයාගෙන් නම් මෙයාට නෙවෙයි දෙන්නේ. ඊළඟ කෙනා යන තැන තීරණය කරන්නේ මේ A ඉඳලා B ට යනකොට තීරණය කරන්නේ මෙයා 4 6. මූල ලක්ෂයට සාපේක්ෂව. ස්ථිර ක්‍රමය. අර කියන්නේ වස්තුවෙන් වස්තුවට වැඩ කොටසෙන් වැඩ කොටස. මේ කියන්නේ මූල ලක්ෂයට සාපේක්ෂව. මේ සාපේක්ෂ ක්‍රියාව සිදු කරන්නට තේරුම් ගන්න මම හිතනවා මේ කියන කාරණාව දැන් IT ඉගෙන ගත්ත බොහෝ දරුවන් ඉන්නවා මේ ඉංජිනේරු තාක්ෂණයේ ඉගෙන ගන්න. එතකොට මේ සමහර මේ IT කරන දරුවෝ මේ ප්‍රෝග්‍රෑමින් ඔබටම IT විෂය Python මේ වගේ ලැන්ග්වේජස් ඉගෙන ගත්ත අය ඉන්නවා. ඒ වගේ මීට එහා C+ Java වගේ ලැන්ග්වේජස් පුරුදු කරපු දරුවන්ට ඉන්න පුළුවන්. මේ කියන දරුවන්ට වඩා පහසුවෙන් මා මේ කියන තර්කය පරිපතය තේරුණා ඇති. ඒ වගේම SFT වල සරල රේඛාව කියන පාඩම. ඒ වගේම සාපේක්ෂ චලිතය සාපේක්ෂ ප්‍රවේගය කියන මෙන්න මේ භෞතික විද්‍යාව මූලධර්මත් ඔබ හොඳ ආකාරව අඳුරනවා ඇති. ඒ නිසා මා විශ්වාස කරනවා මා මේ කියන කාරණේ තා පැහැදිලිව ඔබට තේරෙනවා ඇති කියන බව. එහිදී දෙම ශුන්‍ය හෝ ආරම්භක ස්ථාන යන්ත්‍රමේසයේ කොනක වැනි ස්ථානයක ස්ථානගත වී තිබිය හැක. අපි මේ කතා කරන ශුන්‍ය. දැන් අපි කියමු වැඩ කොටස මෙහෙම කියලා. මේ ශුන්‍ය මේ බිඳුවයි බිඳුව මෙහෙ තියෙනවා. සමහරලාට ඒ තීරණය කරන්නේ මේ ක්‍රමලේඛ පද්ධතිය මේ ප්‍රෝග්‍රෑම් එක හදන කෙනා. මේ කෙලවරට යනකොට සමහරලාට වෙන්න පුළුවන් මීටර 1.5යි
2.0 වෙන්න පුළුවන් මීටර වලින්. එක්ක මිලිමීටර වලින්, මීටර වලින්, සෙන්ටිමීටර වලින් SI ක්‍රම වලින් මේ ස්ථානය තීරණය කරනවා. එතකොට මේ දක්වා මේ නීඩල් ටූල්ස් මෙවලම් මේ ස්ථීර ක්‍රමය යටතේ මේ ඛණ්ඩාංක පද්ධතියේ මූල ලක්ෂයට සාපේක්ෂව ගමන් කරන්න උන දුර තීරණය කරනු ලබන ක්‍රමයට අපි කියනවා ස්ථීර ක්‍රමය කියලා. මෙම ක්‍රමයේදී කාර්ය කොටස මත ඇති එක් ලක්ෂ සඳහන් කරන්නේ ශුන්‍ය ලක්ෂයේ සිට යම් නිශ්චිත පරතරයකිනි. මේ සඳහා නිදර්ශනයක් පහත දැක්වේ. මෙන්න මේ නිදර්ශනයෙන් ඔබට ඒ කාර්යය ඉතා පැහැදිලිව පේනවා. අපි ගමු මේ බිඳුවයි බිඳුව ලක්ෂය කියලා. මේ ගමු බිඳුවයි බිඳුව ලක්ෂය කියලා. බිඳුවයි බිඳුව ලක්ෂයට සාපේක්ෂව මෙයාට පිහිටීමක්, මෙයාට පිහිටීමක්, මෙයාට පිහිටීමක් ලබා ගන්න පුළුවන්. මේ දුර 2.5යි. මේ දුර 2.5යි. එවනම් මෙන්න මේ ස්ථානයේ පිහිටීම 0.25යි බිඳුවයි, 0.25යි බිඳුවයි. මේ ලක්ෂයට සාපේක්ෂව අපිට මේ ස්ථානයේ පිහිටුම දෙන්න පුළුවන්. මේ ස්ථානයේ පිහිටුම මෙතන ඉඳන් මෙතෙන්ට තියෙනවා දරුව දුර 2.5ක්. ඉහළට තියෙනවා 0.25ක බිඳුව. ඔන්න ඔය විදිහට මේ අපිට මේ ඛණ්ඩාංක තලයේ මූල ලක්ෂයට සාපේක්ෂව ස්ථානය තීරණය කරගන්න පුළුවන්. ඊට සාපේක්ෂව තමයි මේ ටූල්, මේ නීඩල්, මේ තර්කුවන් ගමන් කිරීම සිදුවන්නේ ස්ථීර ක්‍රමයේදී. එක් විධානය මගින් කැපුම් මෙවලම ශුන්‍ය ලක්ෂයට දකුණු දෙසින්ද මේ එක් ශ්‍රේණ මගින් කැපුම් මෙවලම ශුන්‍ය ස්ථානයේ වම් දෙසටද y විධානය මගින් ටැබ වෙතටද y ඍණ විධානය මගින් ටැබෙන් ඉවතටද චලනය වෙන්න මේ විධාන ලබා ගන්න පුළුවන්. ඊළඟට CNC යන්ත්‍රයක පතය ගැන අපි අවධානය යොමු කරමු. CNC යන්ත්‍රයක පතය, ගමන් කරන මාර්ගය, වැඩ කොටස මේ කැපීම සිදුරු කිරීම සිදුවන අවස්ථාවේදී මේ ගමන් කරන පතය පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න. මොකද්ද මේ කියන කාරණාව? CNC යන්ත්‍රයක පත ආකාර දෙකක් දක්නට ලැබේ. එනම් ලක්ෂයෙන් ලක්ෂයට පතය point to point path and අවිචින්න සමෝච්ච කරන පතය කන්ටුවරින් පාත් යනුවෙන් වර්ග දෙකකට බෙදෙනවා. point to point path and continuous contouring path කියලා අපි වර්ග දෙකකට බෙදෙනවා. මේ ක්‍රම දෙක පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමු. ලක්ෂයෙන් ලක්ෂයට පතය මේ ලක්ෂයෙන් ලක්ෂයට ගමන් කරන පතය ලක්ෂයෙන් ලක්ෂයට මේ තියෙන්නේ point to point. එක ඉඳලා point 2ට point 3ට point 4ට ඔය විදිහට ගමන් කරනවා point එකෙන් point එකට. මේක කියනවා ප්‍රකාශ කරනවා මේ ආකාරයට මෙම ක්‍රමය භාවිතා කරන යන්ත්‍ර මේසය මත පිහිටුවා ඇති කාර්ය කොටස හෝ තර්කුව නිශ්චිත නිර්වදිතාවයක් සහිතව යම් ලක්ෂයක් හෝ කිහිපයක් වෙත ස්ථානගත කිරීම සඳහාය. මේ මගින් විදීම, තව පදම් කිරීම, සෑරීම, ටැපින්, ජිද්‍රකරණය, පංචින් වැනි කාර්යයන් සිදු කිරීමේ හැකියාව ඇත. මේ ලක්ෂයෙන් ලක්ෂයට ගමන් කරන පතේදී මේ point to point method එක කියලා අපි මේ control method එකේදී control ක්‍රමයේදී සාකච්ඡා කරා. මේ පතේට අදාළව අපි කියනවා ලක්ෂයෙන් ලක්ෂයට පතය කියලා. මෙම ක්‍රමයේදී එක් සමකක්ෂයක් ස්ථානයක හෝ පිහිටුමක සිට වෙනත් ස්ථානයක හෝ පිහිටුමක් වෙතට ගමන් කරමින් ක්‍රමලේඛයේ අවසන් වෙන තෙක්ම කාර්ය සිදු කරයි. දැන් මේ ක්‍රමලේඛ පද්ධතිය කියනවා point එකෙන් point 2ට යන්න, point 3ට යන්න, point 4 යන්න, 4 ගිහිල්ලා විදින්න, 5 ගිහිල්ලා විදින්න. මේ ක්‍රමලේඛ පද්ධතියේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන අවසාන මොහොත දක්වා මේ නීඩල් එක හෝ ටූල් එක ගමන් කරනවා. ඔන්න පළවෙනි ක්‍රමය. ඊළඟට කියනවා ඒ අනුව x සහ y අක්ෂය කලින් නිශ්චිත පිහිටුමක් වෙතට ළඟාවන අතර x අක්ෂයේහි අවසාන පිහිටුම වෙත ඉතිරි දුර ප්‍රමාණයේ සම්පූර්ණ කිරීමට අවකාශය සලසා දෙනු ලබයි. 3 හා 4 යන ලක්ෂණ සඳහා ක්‍රියාකාරීත්වයද මේ හා සමාන වේ. 3 4 සඳහා මේ ලක්ෂ්‍ය වේ. මෙතනින් මෙතෙන්ට ගමන් කරන්න දෙනවා. මෙතනින් මෙතෙන්ට ගමන් කරනවා. මෙතනින් මෙතෙන්ට ගමන් කරනවා. 3 4ට ගමන් කරවීම සිදු කරනවා. ඔන්න ක්‍රමය. ඊළඟට කියනවා අවිජ්ජින්න හෝ සමෝච්ච කරන පතය. මොකද්ද මේකෙන් කියන්නේ? අපි බලමු මේ ආකාරයට මෙම පත ආකාරයට ලේත හෝ මෙහෙලුම් යන්ත්‍ර තුල භාවිතා කෙරෙන්නේ කැපුම් මෙවලම කාර්ය කොටස සැලසුම් කරන ලද
එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයක් වෙත ගමන් කරවීම සඳහාය. කැපුම් මෙවලම සැලසුම් කරන ලද එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයට ගමන් කරවීම. ලේ අත්‍යන්ත්‍රයක් මෙහෙළුම් යන්ත්‍ර තුළ විශේෂයෙන් භාවිතා කරනවා. මේ ලක්ෂයේ ඉඳලා මේ අපි කියමු ලේ අත්‍යන්ත්‍රයේ ටූල් එක කියලා. මේ ටූල් එක මෙතන ඉඳන් මෙතෙන්ට ගමන් කරනවා නේ. ගමන් කරනවා. මේ සතුව දෙකක් හෝ ඊට වැඩි යාන්ත්‍රික අක්ෂ දෙකක් සඳහා කපන කාර්ය කොටස සම්බන්ධයෙන් නියතව පවත්වාගෙන යාමේ හැකියාව තිබේ. එහිදී කියනවා මෙහිදී කැපුම් මෙවලම එක් ලක්ෂයක සිට අනෙක දක්වා ස්ථානගත වන ආකාරය පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දිය යුතු අතර අවශ්‍ය කරන අවිච්ඡින්න පතය ක්‍රියාත්මක වීමේ සඳහා පෙර නිර්ණය කරන පෝෂණ වේගයද නිශ්චිතව දැක්විය යුතුය. මෙතනින් පටන් ගන්නවා ටූල් එක මේ ටූල් පාත් එක අන්න ඒකාකාරව ගමන් කරනවා. ලේඅවුට් මැෂින් එකේ ටූල් පාත් එක මෙතනින් ඉඳන් පටන් ගන්නවා ටූල් එක. මේ ටූල් එක මෙතන ඉඳන් මේ එක දිගට කන්ටිනියස්ලි වේගයකින් ගමන් කරනවා. මේක වේගයක් තියෙනවා. මේ වේගයකින් ගමන් කරනවා. ගමන් කරන ඒ කොටස විදීම, ගෙවා දැමීම, විස්කම්භය අඩු වීම සිදු වෙනවා. ඔන්න ඒ ක්‍රමය. සකස් කරලද වැඩසටහනක ප්‍රෝග්‍රෑම් යාන්ත්‍රික මෙවලම් එක් ලක්ෂයකට අනෙක් ලක්ෂය දක්වා සංචලනය වීම අන්තර් නිවේශනය ලෙස හඳුන්වයි. ප්‍රධාන වශයෙන් මෙයාට අන්තර් නිවේශන මාදිරි පහක් දක්නට ලැබේ. එක් ස්ථානයකට තවත් ස්ථානයකට යනවා, රේඛීය චලිතයක යනවා, වලයාකාර චලිතයක යනවා, හෙලික්සිය චලිතයක, පරාවලයක, ගණකයක. ඔන්න ආකාරයට තැන් කිහිපයකට චලනය වීමේ හැකියාව තිබෙනවා. මම තරමක් දුරට ඔබ සිලබස් එකට වඩා ටිකක් වැඩි කාරණා විදිහට මා දකිනවා. නමුත් අපි මේ සඳහා මේ පිළිබඳව තරමක් ගැඹුරින් අධ්‍යයනය කර තිබීම ඉදිරි අනාගතයේදී ඔබ විභාග ප්‍රශ්න සඳහා වැදගත් වේවියි මා සිතන නිසා මේවා ඔබට යොමු කර තිබෙනවා. රේඛය අන්තර්නිවේශනය. සැලසුම් කරන ලද ලක්ෂ සියල්ල එක්ව සංවෘත කළ බොහෝ වෙන් වශයෙන් පිහිටි වැඩසටහන් මේ නමින් හඳුන් ලබයි. එහිදී වක්‍රාකාර නැමීම් ඇති කිරීම සඳහා කෙටි සරල රේඛා ඛණ්ඩ භාවිතා කරනු ලැබේ. මේ ඔන්න යනවා. හරි. මේ කෙටි සරල රේඛා ඛණ්ඩ වලින් වක්‍රාකාර බව ලබා ගන්නවා. රේඛීය අන්තර්නිවේශනය. එහෙත් මේ මගින් අඛණ්ඩ වක්‍රාකාර නැවීම් සකස් කිරීමේදී විශාල ලක්ෂ ප්‍රමාණයක් යොදා ගැනීමට සිදුවේ. එමෙන්ම එම සෑම රේඛා ඛණ්ඩයක් සඳහාම ආරම්භක සහ අවසාන වශයෙන් ලක්ෂ දෙකක් යෙදිය යුතුය. ඒ අනුව එක් රේඛා ඛණ්ඩයක අවසාන ලක්ෂය අනෙක් රේඛා ඛණ්ඩයේ ආරම්භක ලක්ෂය බවට පත්වනු ඇත. රේඛා එකින් එකට පිළිවෙලින් පිළිවෙලට අමුණීම සිදු වෙනවා. මේ පහත රූපයේ තිබෙන්නේ එවැනි ක්‍රමවේදයක් මේ ස්ටාර්ටින් පොයින්ට් එකක් එන්ඩ් පොයින්ට් එකක්. එක ස්ථානය දෙක ස්ථානය. තුන ස්ථානය මෙන්න මේ තුල චලනය වන්න මෙය ආරම්භකය වෙනවා මෙය අවසාන වෙනවා. මෙයාගේ අවසාන වෙන එක මෙයාගේ ආරම්භය වෙනවා අවසන් වෙනවා. ඒ විදිහට මේ පද්ධතිය ක්‍රමලේඛ පද්ධතිය සකස් කරන්න ඕනේ. තරමක බාර දූර අමාරු කාර්යයක් බව ඔබට පැහැදිලිව වැටහෙනවා ඇති. වලයාකාර අන්තර්නිවේශනය මේ වලයාකාර වෘත්තයක් ඡාපයක් ඡාප කොටසක් ආදී ගමන් කිරීම. ඡාප හා වෘත්ත ක්‍රම ලේඛන කිරීමේදී මෙම ක්‍රමය භාවිතා කෙරේ. මෙහිදී අවශ්‍ය වන්නේ වෘත්ත මාධ්‍ය වෘත්තයේ අරය ඡාප ඡේදනය විය යුතු දිශාව දක්ෂිනාවර්ත හෝ වාමාවර්ත වශයෙන් යන සමකක්ෂක අක්ෂ xy ලෙසය. මේ සමකක්ෂක ලක්ෂ මේ විදිහට ගමන් කරනවා. වෘත්තාකාර ඡාපයක් මධ්‍යයක් ඔස්සේ ගමන් කිරීම සිදු කරනවා. පැහැදිලි ඇති. දැන් ඔබට මේ CNC මැෂින් වල අභ්‍යන්තරයේ සිදුවන කාරණා ගණනාවක් සිදුවන ක්‍රියාදාමයන් පිළිබඳව ඒ අභ්‍යන්තරය තුල තිබෙන තර්කයන් අවශ්‍ය දේවල් නිර්මාණය කර දේවල් මිනිසුන් මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙන දේවල් පිළිබඳව අවබෝධයක් ලැබෙන්න ඇති. අප මේ පාඩමේ අවසානයේ නැත්නම් මේ එක ඒකකය 8 වන ඒකකය එකලස් කිරීමේ තාක්ෂණ වේදය
කියන පාඩමේ අවසානයටයි ළඟා වෙලා සිටින්නේ. ඔබ මේ පාඩමේ මුල සිට මතක් කරන්න. වස්තු කොටසක් භාණ්ඩයක් එකලස් කිරීමක් නිපදවීම සඳහා අමුද්‍රව්‍ය තෝරා ගැනීමේ සිට ශිල්පීය ක්‍රමයේ සිට ආයුධ උපකරණවල සිට නිමහම් කිරීම දක්වා අප පාඩම රැගෙන ආවා. ඉන්පසු මේ ක්‍රියාවන් CNC තාක්ෂණය ඔස්සේ ගුණාත්මක බවින් ඉහළ නිපැයුමක් බවට පත් කරන ආකාරයත් අප අවසන් කොටසේදී දුවල පුතාලා එක්ක සාකච්ඡාට භාජනය කරා. මේ තමයි අපි කෙටියෙන් හඳුන්වන ප්‍රොඩක්ෂන් පාඩම. එමනම් මේක යාන්ත්‍රික තාක්ෂණ වේදයට අදාළ පාඩමක්. ඔබට මේ පාඩමෙන් පේනවා ඇති මේ මුළු ලෝකය පුරා භාණ්ඩ නිෂ්පාදනය සඳහා කොපමණ තාක්ෂණික ක්‍රමවේදයන් ගණනාවක් කොපමණ දැනුම් සම්භාරයක් මේ සඳහා එකතු කර තිබෙනවාද කියන කාරණාව. ඒ නිසා මේ තාක්ෂණය කළමනාකරණය සමග අපට ලැබෙන භාණ්ඩවල ගුණාත්මක භාවය කොපමණද? කොච්චර කාලාචුතිද? පරිසර හිතකාමීද? නිවැරදි ක්‍රියාකාරීත්වයෙන් සම්පූර්ණ වෙනවාද? මිනිස් ක්‍රියාකාරකම් කොපමණ දුරට සරල කරනවාද පහසු කරනවාද? එනිසා මේ අප භාවිතා කරන තාක්ෂණය ඉදිරියේදී තව තවත් වැඩි දියුණු වෙනවා මිස පහළ බහින්නේ නැහැ. තවදුරටත් මේ තාක්ෂණය වැඩි දියුණු වෙලා මිනිස් ක්‍රියාකාරකම් පහසු කරමින් එදිනදා ජීවිතය සුවපත් කරන්න මේ තාක්ෂණ වේදයට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ වැඩ කරන ලෝකය අප අවට තියෙන පරිසරය මේ භාණ්ඩත් එක්ක ඇතුළත් තිබෙන පරිසරයේ කොහොමද භාණ්ඩයක් නිවැරදිව එකලස් කරගන්නේ කියන කාරණාව ඉතා කෙටියෙන් ඔබ සමග අමට සාකච්ඡා කරන්න හැකියාව ලැබී තිබෙනවා. මේ පාඩමෙන් MCQ දෙකක් තුනක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම ව්‍යුහගත පේපරයටත් අතරින් පතර සමෝදාන්ත ප්‍රශ්න අතරේ අහන අතරේ යාන්ත්‍රික තාක්ෂණයට අදාළ එක රචනා ප්‍රශ්නයක් ඔබට හම්බ වෙනවා විභාගෙට. ඒ රචනා ප්‍රශ්නය ලැබෙන්නේ ලෝහ වලින් හෝ ලී වලින් වස්තු කොටසක් රූප සටහනක් දීලා ඒ වස්තු කොටස නිර්මාණය කරගන්නා වූ ක්‍රමවේදය ඔබට පියවරෙන් පියවරට ලියන්න තියෙනවා. එහිදී මැනීම, සලකුණු කිරීම, විදීම, රැහීම, ගෙවා දැමීම අනුපිළිවෙලට කරන පියවර ලියා දැක්වීම අනිවාර්යයි. ඒ තමයි ඔබට ලැබෙන රචනා ප්‍රශ්නය. ඒ වගේම අනිවාර්යෙන් මේ පාඩමට අදාළව ප්‍රායෝගික ක්‍රියාකාරකමකින් ඔබට සිදු කරන්න වෙනවා. ඒ තිබෙන්නේ විභාගෙට ලී කොටසක් හෝ තහඩු කොටසක් ඔබට ලබා දීලා දී තිබෙන රූප සටහනට අනුව කපා මූට්ටු යොදා සකස් කරමින් අවසන් නිමාවක් ලබා ගැනීමටයි. ඊට අදාළවත් ඔබට ප්‍රායෝගික පරීක්ෂණයට නිවැරදි ලකුණු ප්‍රමාණය ලැබෙනවා. ඒ නිසා මේ පාඩම ඉතා වටිනා පාඩමක්, වැදගත් පාඩමක් බව මතක තබා ගනිමින් මේ නැවත අධ්‍යයනය කරමින් නෝට් සකස් කරගන්නා මෙන්න ඔබට ඉල්ලා සිටින අතර මේ පාඩම දුවේ පුතේ මෙතනින් සමාප්ත වෙනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.